නමෝ බුද්ධාය. ඒ භාග්‍යවතරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව සුපුරුදු ලෙසින් මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය අභියස අපි ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නේ ඒ තුනුරුවන සෙවනේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ උදාාර පැහැදීමට පැමිණෙමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට දුර්ලභව අවස්ථාව උදා කරගන්න අවස්ථාව යෙදෙන පින්වන්ත හෝරාව ඔබට දායාද කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගුරු දෙවිඳුන් අපි පළමු කොට ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම මෙම සදහම් සාකච්ඡාවට අදත් අපට අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදෙන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අප්‍රේල් මාස 7 වන දිනට එනම් අද දිනට උපන් දිනයේ යෙදුන පින්වත් මංජුල ඌරාපොළ මහත්මයා විසින් සදැහැති දායකත්වය දරනවා. ඒ පින්වන්ත මංජුල ඌරාපොළ මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන සෙවනේ සදහම් සාකච්ඡාවන් පිණිස පින්වන්ත අවසරය සූදානම් කරගන්න අපි දැන් සූදානම් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ හිත කෙලිසෙන ප්‍රඥාව දුර්වල කරන හිත වහගෙන තියෙන. එහෙමයි. ඒතර නීවරණ ගැන කියද්දී ලස්සන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ හිත වහගෙන කියනවා තියෙන්නේ. එහෙමයි. ඒතර හිත වහගෙන තියෙනකොට මොකද වෙන්නේ? පේන්නේ. එහෙමයි ස්වාමීනි. පේන්නේ. හරි පුදුමයි. එතකොට මේ අරහත් සම්මා සම්බුදු කෙනෙක්මයි දකින්නේ මේ විනිවිද නොදකින විදියට මේ හිත යම් කෙදයකින් වහගෙන ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? ඒක විශ්මිතයි. එහෙමයි. විශ්මිතයි ඒක. එහෙමයි ස්වාමීනි. මට ඒක හිතා ගන්න බෑ. ඒ කියන්නේ සම්බුදු කෙනෙක්මයි දකින්නේ. එතකොට දැන් බලන්න ඒ වෙනකොට ඒ ලෝකේ විවිධ ශාස්ත්‍රවරු හිඳලා තියෙනවා. ඉන්දියාවේ ශාස්ත්‍රවරු කියා ගන්නා පිරිසක් ඉඳලා තියෙනවා. එහෙමයි. සම්මා සම්බුද්දයි කියා ගන්නා පිරිසකුත් ඉඳලා තියෙනවා. ඊට පෙර පහළ වෙන ශාස්ත්‍රවරු ගැනත් භාග්‍යතුන් දේශනා කරන මේ කාලෙමින් මෙහෙම කෙනෙක් පහළලා මෙහෙමයි කියලා. නමුත් කිසි තැනක ඒ කිසි කෙනෙක්ගේ අදහසක් මෙහෙම එකක් නෑ. මොකද්ද මේ හිත කෙලිසන, හිත වහලා තියෙන යථාර්ථයේ වහන දෙයක් මේ හිතේ තියෙනවා කියලා දැක්කා කියලා නෑ. එහෙමයි ස්වාමීනි. ඒක සම්මා සම්බුදු කෙනෙක් විතරමයි දකින්නේ මේ හිත වහලා තියෙන, හිත කෙලිසෙන, ප්‍රඥාව දුර්වල කරන දෙයක්. ඉපදීම දුකක් කියලා අවබෝධය කරා නොයන දෙයක්. එහෙමයි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා මේක මේ සියලු ලෝක සත්‍යයන්ට සදාතනික පොදු ආර්ය සත්‍යයක් කියලා හොයාගෙන නැහැ වෙන කිසි කෙනෙක්. ඒක හිතේ ඇතුලේ වහලා තියෙන නීවරණ වලින් කියලා වෙන කිසි කෙනෙක් හොයාගෙන නැහැ. එහෙමයි. සම්මා සම්බුදු කෙනෙක් විතරමයි ඒක දකින්නේ. ආශ්චර්යයි. ආශ්චර්යයි. එහෙමයි. ස්වාමීන් එතකල් සත්‍යය දන්නේ නැහැ. Tamanට සත්‍ය වැහිලා තියෙනවා, Taman ඉන්නේ අඳුරේ කියලා දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකන් දන්නේ නැහැ. එහෙමයි ස්වාමීන්. ශාස්ත්‍රුන් වහන්සේ ආර්ය පරිශ්‍රණයේ යෙදিলা ඒක හොයාගෙන දැකලා දෙව් මිනිස් ලෝකයට දේශනා කරනකම් ඒක මේ ලෝකෙට රහසක්. එහෙමයි ස්වාමීනි. රහසක්. එහෙයි. ඒතර මේ අඳුරේ ඉඳගෙන තමයි
දැන් මේ විවිධ දේ කතන්දර කියන්නේ එක එක්කෙනා. විමුක්තිය කියන කාරණේට අදගත්තොත් එහෙම කොච්චර විවිධ කතන්දර තියෙනවද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ කතන්දර ASCII අපි ධර්මයට ගලපලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට ගලපලා බලනකොට තමයි දන්නේ මේ කතන්දර ASCII මොකද්ද සත්‍යය මොකද්ද අසත්‍යය කියලා. ඔහුට බුදුරජාණන් වහන්සේගේ තර අවබෝධය පිළිබඳ කොච්චර විශ්වාසයක් ඒ විතරක් නෙමෙයි අවබෝධයක් කියන එකක් තියෙන්න ඕන. එහෙමයි. විශ්වාසය විතරක් නෙමෙයි තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ මේ අවබෝධයක් තියෙන්න ඕන. එහෙමයි. ඒ අවබෝධයක් තියෙන කෙනෙක්මයි තීරුම් ගැනීමක් ඇති කරගන්න මහන්සි ගන්න කෙනෙක්මයි. ඒතර මේකේ නිෂ්ඨාවට බැස ගන්න වාසනාව උදා වෙන්නේ. එතකොට අපි ඒ අතරේ කතා කරගට උද්දච්ච කුක්කුච්චේ නීවරණය ගැන. ඒතර බුදුරජාණන් දේශනා කළා මේ උද්දච්ච කුක්කුච්චේට ප්‍රධාන හේතුව වෙන්නේ කුමක්ද? ඒතර නීවරණ ධර්ම ගැන ගත්තොත් එහෙම මේ කාමච්ඡන්දය කියන්නේ නීවරණයක්. එතකොට ව්‍යාපාදය කියලා කියන්නේ නීවරණයක්. ආවරණය කරන ධර්මයක්. එහෙමයි ස්වාමීනි. තීන මිද්දේ කියලා කියන්නේ අලස බව කියලා කියන්නේ මේ නිදිමත කියලා කියන්නේ හරි පුදුමයි. ඒකත් මේ ලෝකී යථාර්ථයේ අපේ හිතවලට වහලා තියෙන එක. අලස බව කියන කාරණෙම. නුවණ වහනවා. වහනවා. එහෙමයි. වහනවා. එහෙමයි. ඊළඟට උද්දච්චය කුක්කුච්චය. හිතේ ඇවිස්සෙන ගතිය. ඒකත් එක්ක හිත මේ මේ මොකක්ද ඒකට කියන්නේ විපිලිසර වෙන ගතිය. කුකුස් කරන ගතිය. එහෙමයි. ඒ දෙකම හිත ඇතුලේ තියෙනකොට ඒකත් වහලා තියෙන්නේ. ලෝක යථාර්ථයේ හිතට වැහිලා තියෙන්නේ. තමන්ගේ යහපත ලෝකයට සිදුන සැබෑ යහපත තේරෙන්නේ. ඒත් බලන්න මේ නීවරණ වලින් වැහුණට පස්සේ මොකද්ද වෙන්නේ? තමන්ට සිදුවෙන යහපත තේරෙන්නේ නැහැ, අනුන්ට සිදුවෙන යහපත තේරෙන්නේ තමන් කරන ක්‍රියාවෙන්, කරන කතාවෙන්, හිතන සිතුවිල්ලෙන් පවා තමන්ටත් අනුන්ට සිදුවෙන යහපත අයහපත තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක දැන් බලන්න මම කල්පනා කළා මේ නීවරණයන්ගේ යටවීමයි. දැන් සමහර කට්ටිය කියනවා මම රහත් වෙලා ඉන්නේ කියලා. ලෝකෙට මැහෙන්න කියනවා. එහෙමයි. ඊට පස්සේ ඇහුවාම ඇයි එහෙම කියන්නේ කියලා. ඒතර තමයි කියන මිනිස්සු ඉන්නේ. එතකොට මේ මිනිස්සුන්ට සත්‍ය ළඟට කියන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒතර බලන්න එතකොට ඒ වගේ ප්‍රකාශ කරලා එතකොට ඒ අයට තේරෙන්නේ ඒගොල්ලෝ නීවරණයන්ගේ වැහිලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒතර මේ වගේ දෙයක් තුළ තමන් කරන දැන් අනුකම්පා සහගත වේශයෙන් තමයි සමහර අය කරන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර අනුකම්පා සහගත වේශي පෙන්නවත් දන්නෙත් නෑ. එතකොට එහෙම අනුකම්පාවෙන් කියලා තමයි කරන්නේ එතකොට. එතකොට මේ තමන් මේ වගේ වචනයකින් දෙව් මිනිස් ලෝකයා රැවට්ටීම් තමන්ට කොතරම් අයහපතක් පිණිස පවතිනද කියලා එයාට තේරෙන්නේ නෑ. එහෙමයි. තේරෙන්නේ නෑ. පිළිගන්නෙත් නෑ. තමන්ගේ විපත්තිය තමන් සිදු කරගන්න. ආන්න එක තමයි නීවරණයන්ගේ තියෙන ආදීනවද මේ විස්තර කරන්නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බුදුරජාණන් වහන්සේ මේ සංඝාර සූත්‍රය පැහැදිලිව දේශනා කළා. මේ නීවරණයන්ගේ යට වෙනකොට මොකද වෙන්නේ? තමාගේ යහපතේ පොදු පරිදි පේන්නෙත් නැහැ කියනවා. අනිත් අයගේ යහපත තේරෙන්නෙත් නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඊළඟ දැන් ඒ කට්ටිය දැන් තමන් රැවටිලාන්නේ. එතකොට මේ අනුකම්පාවක් කියලා. එතකොට අනුකම්පාව රවට්ටගෙන තියෙන්නේ. එහෙමයි. අනුකම්පා කරන්න ඕන විදිය පිළිබඳව ඒ වැටහීමක් නැහැ නේ හැට එතකොට. එහෙමයි ස්වාමීනි. එතන මොකද අර රැවටෙන පිරිස රැවටෙන්නේ කාටද? කෙලෙස් සහිත කෙනෙකුටමයි රහතන් වහන්සේ නමක් කියලා රැවටෙනකොට. ඒ කට්ටියට තියෙන යහපත කොච්චරද? ඒතර තමනුත් කෙලෙස් වලින් මුලා වෙලා තමන් විතර වැරදි අර්ථකථන දෙනවා. දුක නම් වාරි සත්‍ය වැරදි අර්ථකථනයක් දෙනවා. එහෙමයි. ඒතර ඒක අහගෙන ඉන්නවා. කියන කෙනත් එතකොට විශාල හානියක් කරගන්නවා. ඒක නිකන් අර මේ සර්පයාගේ වලිගෙන් අල්ලගත්තාගේ වැඩක් නේද? තමන්ම විනාශ වෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. ඇයි මේ සම්බුද්ධ ශාසනය පිහිටවන්නට මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට අසංකේය කල්ප ලක්ෂ 4ක් පිරුම් පුරාගෙන බුදු කෙනෙක් වඩින්නේ. එහෙමයි. අසංකේය කල්ප ලක්ෂ 4ක් පිරුම් පුරාගෙන බුදු කෙනෙක් වඩින්නේ. ඒතර හිම වැඩලා මේ දා බෝධි මූලයේදී අවබෝධ කරගන්න ධර්මයෙන් ඒතකොට විකෘති කරන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට යත් විකෘති ධර්මයක් තුල සමාදම් වෙලා ඉන්න දෙව් මිනිස් ලෝකයක් විකෘති ධර්මයක පිහිටවන. එහෙමයි. අවුලෙන් අවුලටම ව්‍යසනයටම හානියෙන් හානියටම යනවා ඊට පස්සේ. එහෙමයි. ස්වාමීනි මේ පුදුම අවාසනාවන්ත භාවයක් දැන් හැම කෙනාටම උදාර පැහැදීමක් ඇති වෙනවා නම් සාරාසංකේය කල්පලක්ෂයක් 20 අසංකේය කල්පලක්ෂයක් භාග්‍යවතුන් වහන්සේ පෙරම් පුරා සම්බුද්ධත්වයට පැමිණ වදාළ කොට
අපි වනාහි කවුද අපි ශ්‍රාවකයන් බවට පත් වෙන්න ඕන කියලා. ඉතින්ට එන්න ඕන අර ගුණයක් තියෙන්න ඕනේ සත්පුරුෂ බව කියලා. එහෙමයි ස්වාමීනි. ඒකත් නැති වුණොත් එහෙම. එහෙයි. ඒකත් නැති වුණොත් එහෙම. එහෙමයි ස්වාමීනි. දැන් එහෙමයි හිටියේ ඒ කාලේ. දැන් බලන්න කවුද ඔය ජටිල පිරිස. එතකොට මේ ඒ කට්ටිය රැවටලා හිටියේ රහත් වෙලා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ඉදිරියේදී අනුශාසනාව ඉදිරියේදී ඒගොල්ලෝ දමනය වුණා. එහෙමයි. එහෙනම් දාරුචීරි රහත් වෙලා කියලා හිතන් හිටියේ. නමුත් සාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවේදී සත්පුරුෂ වුණා. කියන්නේ අර සත්පුරුෂ ගුණය කියන එකක් තියෙන්න ඕන. එහෙමයි. වැරදිච්ච කෙනාට හරියන තැන තමයි සත්පුරුෂ ගුණය. සත්පුරුෂ ගුණය කියන එක නැත්තම් වැරදිච්ච කෙනාගේ වැරදීම තුළම තමයි හැමදාම ඉන්නේ. එහෙමයි. අර සත්පුරුෂ ගුණය තියෙන කෙනා ඉක්මනට ටක් ගාලා නිවැරදි කරගන්නේ. ඒක සත්පුරුෂ බවක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සත්පුරුෂ භවයේ සංකේතය. වැරද්දක් වෙන්න පුළුවන්. වැරදින් ඉක්මනටම මේ නිදහස් වෙනවා. එහෙමයි. වැරදින් ඉක්මනට ටක් ගාලා වැරද්ද හදා ගන්නවා. ස්වාමීනි දැන් පොදු ශ්‍රාවකයාට අවස්ථාවක් තියෙනව නේද? දැන් මෙවැනි කාරණා කිසිවෙක් මේ ප්‍රලාප මතු කළා වුවත් මේ නම් ප්‍රලාප මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ නොවේ කියලා නිශ්චයකට එන්න තියෙන අවස්ථාව. ඇත්තට මේ නිශ්චයකට එන්න කරුණු දෙකක් තියෙන්න ඕන. එහෙමයි. එකක් ප්‍රඥාව ඇති වෙන්න ඕන, අනිත් එක සත්පුරුෂ බව තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද මේ දෙකම නැත්තම් ලේසි නෑ. ඒ දෙකේ මොකක් නැතත් ප්‍රඥාව තියෙනවනේ සත්පුරුෂ බව හදාගෙන එතෙන්ට එනවා. දැන් අද ගොඩාක් තියෙන්නේ ප්‍රඥාව අහිණිය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ප්‍රඥා අහිණිය තියෙන කෙනාට ඊළඟ රැකවෙන්නේ තමයි සත්පුරුෂ බව. එහෙමයි. සත්පුරුෂ භවයේ සංකේතය තමයි එතකොට ඔහුට පළවෙනි එක තමයි අර සත්පුරුෂ නම් තමන්ට සත්පුරුෂයෙකුත් එක්ක වීමේ යම් භාග්යක් උදා වෙනවා. සත්පුරුෂ ධර්මයට හිත පහදිනවා. එහෙමයි. ඉතින් ඒක ආර්ය ශ්‍රාවක භව ටික ටික තමන්ගේ ජීවිතේ නිර්මාණය වෙනකොට තමයි සත්පුරුෂ ධර්මයේ හිත පිහිටන්න පටන් ගන්නෙ. එතකන් එහෙම වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකන් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතේ තමන්ගේ රැකවරණය තමන්ටමයි හදාගන්නේ. මොකද තමන් සත්පුරුෂ ඇසුරට ආස නම් තමන් ඉස්සෙල්ලා සත්පුරුෂ ගුණයක් දිනු කරගන්නවා. එහෙමයි. ඒතර සත්පුරුෂයා අහිමි වෙන්නේ තමන්ගේම තියෙන දෝෂයක් නිසා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයා අහිමි වෙන්නේ කුමක් නිසාද? තමන්ගේම තියෙන දෝෂයක් නිසා. එහෙනම් තමන්ගේ දෝෂ ඉස්සෙල්ලා හදා ගන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ අපේ දෝෂ තියාගෙන අපි ලෝකයාගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනෝනේ. ඉතින් ඒක වෙන්නේ නැහැ නේ කවදාවත්. එහෙමයි. එතකොට ඒක වේදින් තමන්ගේ අගුන්ට ගැළපිලා යන කට්ටිය එකතු වෙලා එච්චරයි. තමන්ගේ අඩුපාඩුවට ගැළපිලා යන තමන්ට සෙට් වෙනවා. තමන්ට ඒක හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙමයි මේක අපිට නොපෙනුනාට මේ කර්ම බලවේගයේ සකස් වීම සිද්ධ වෙන ක්‍රමයට. ওই ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න අපිට හිතා ගන්න බෑනේ දැන් අජාසත්තර වෙච්ච එක. දැන් සෝතාපන්න වෙන්න මානසික කුසලතාවය තිබ්බා. ඒ කියන්නේ ප්‍රඥා ගුණය තිබ්බා. එහෙමයි. සත්පුරුෂ ගුණය අඩු වෙලා තිබ්බේ. ඒ සත්පුරුෂ ගුණය අඩු වෙලා තිබිච්ච නිසා නැත්නම් මොකද උනේ? ඒ කියන්නේ අසත්පුරුෂ බව වැඩි කියන එකනේ. අර අසත්පුරුෂයාට ඉක්මනට සංවේදී වෙලා එකතු වෙලා ගියා. තියෙන ප්‍රඥාවත් මොකද උනේ? වෙනසිලා ගියා. ආන්න එකනේ වැඩි. බලන්න එතකොට මේ අසත්පුරුෂ බව කියන එක බල ලෝභයේ ඉදිරියේදී තව තව බහුල වෙලා යනවා. සත්පුරුෂ තියෙන ගුණෙන් නැසිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ බාහිර ලෝකේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට හිත මසුරු වෙනකොට භවභෝග සම්පත් මේ යාන වාහන ඉඩම් කඩම් මිල මුදල් මේවට යට වෙනකොට තෘෂ්ණාවෙන් බැස ගන්නකොට මොකද වෙන්නේ? සත්පුරුෂ ගතිය නැති වෙලා යනවා. එහෙමයි. නැති වෙලා යනවා. මොකද ඒකට හේතුව නීවරණ බලවත් වෙන නිසා ඒ ඔස්සේ. ඒ ඔස්සේ නීවරණ බලවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අපි උද්දච්ච කුක්කුච්ච නීවරණය ගැන කතා කරන්න ගිහිල්ලා තමයි අපි ගණක මොග්ගල්ලාන සූත්‍රය අරගෙන මොකද උද්දච්ච කුක්කුච්ච නීවරණේ භාගතුන් වහන්සේ පැහැදිලි කළා කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුච්චස්ස උපාදාය උපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස්ස බිහියෝ භාවාය වේපුල්ලාය භාගතුන් වහන්සේ දේශනා කළ පින්වත් මහන්නේ මානසිකව සිදුවෙන මේ මානසික ඇවිස්සෙන ගතිය ඒ වගේම කුකුස් කරන ගතිය කියන එකට ආහාරය මොකද්ද? අත්තිබික්කවේ චේතසෝ අවුපසමෝ හිතේ නොසන්සුන් බවමයි කියනවා ඇවිස්සෙන හේතුව.
ඒ කියන්නේ මේ හිතේ ස්වභාවයක් තියෙනවා නොසන්සුන් වෙන ස්වභාවය. එහෙමයි. ඒ නොසන්සුන් වෙන බවත් එක්කම ඊළඟට හිතේ උපදින ස්වභාවයක් තමයි කුකුස් කරන ස්වභාවය. එතකොට මේ නොසන්සුන් වෙන තමන්ගේ හිත නොසන්සුන් වුණා කියලා දැනගන්න නැත්නම් ඒ නොසන්සුන් වෙච්ච හිතට අහු වෙනවා. එහෙමයි ස්වාමීනි. නොසන්සුන් වෙච්ච හිතේ ගොදුරක් බවට පත් වෙනවා. එතකොට ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියලා ඊට පස්සේ. ගොදුරක් වෙච්ච ගමන් අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒකම ඒකට පෝෂණය වෙනවා. තව පෝෂණය වෙනවා. එහෙමයි. නම් හිතට අහු වෙන්නේ නැති කෙනෙක්ව ඉන්න පුළුවන් නම් ආවන්න හැබැයි දක්ෂයෙක්. හිතට අහු වෙන්නේ නැති හිතේ වසඟයට යන්නේ නැති කෙනෙක් වෙන දක්ෂ වෙන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. හිතට අහු වෙන කෙනෙක් වුණොත් එහෙම ඊතර වෙනවා කියන එක නෝ ලේසි නෑ. සත්පුරුෂ ගුණයකට එනවා කියන එක ලේසි නෑ. තියෙන ගුණෙත් දිනු කර ගන්නවා කියන එක ලේසි නෑ. හිතට අහු වෙන පුරුදුනොත් එහෙම. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න එතකොට මේ භාගතුනා දේශනා කළා මේක තමයි කියන උද්දච්ච කුච්ච නීවරණය විපුල බවට පත් වෙන්න හේතුව. දැන් සරාගී බව කියන එක හිතේ උපදින එකන්නේ. ඒ අරමුණ ඉදිරියේදී. මොකද මේ හිත කියන ඒම උපදින නාම රූප ප්‍රත්‍ය. විඳින දෙයක් ප්‍රත්‍යයෙන් හිතක් සකස් වෙනවා. හඳුන ගන්න දෙයක් ප්‍රත්‍යයෙන් හිත නිර්මාණය වෙනවා. චේතනාවක් ප්‍රත්‍යයෙන් හිත නිර්මාණය වෙනවා. එහෙමයි ස්වාමීනි. ස්පර්ශයක් ප්‍රත්‍යයෙන් හිත නිර්මාණය වෙනවා. මානසිකාරයක් ප්‍රත්‍යයෙන් හිත නිර්මාණය වෙනවා. රූපී ප්‍රත්‍යයෙන් හිත නිර්මාණය වෙනවා. හිත කියන එක නිර්මාණය වෙන්නේ එහෙම. එහෙමයි ස්වාමීනි. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක බුදු කෙනෙක් තමයි දකින්නේ. ආශ්චර්ය අවබෝධයක් නේ. එහෙමයි ස්වාමීනි. නාම රූප ප්‍රත්‍යයන්ගෙන් හිතක් කියන එක උපදිනවා. ඒ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය පවතින තාක්කල් ඒ හිතේ ක්‍රියාකාරීත්වය පවතිනවා. ඒ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නැති වුණාට පස්සේ හිතේ ක්‍රියාකාරීත්වය නැතිලා යනවා. සරාගී සිතක් උපදින්නේ යම් නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් උපදුනාට පස්සේ. එහෙමයි. යම් විඳීමක් හේතු කරගෙන යම් හඳුනා ගැනීමක් හේතු කරගෙන යම් චේතනාවක් හේතු කරගෙන යම් ස්පර්ශයක් දැන් බලන්න මෙහෙම අපි අපි ඔන්න ටෙලිවිෂන් එකේ හරි පිරිසක් ඉන්න තැනක හරි මේ සුවඳ හමන ප්‍රණීත කෑමක් කනෝ පිරිසක්. එහෙමයි. එතකොට අපි සුවඳ තමයි විඳින්නේ අපි. හරිද? එහෙමයි. සුවඳ තමයි හඳුනගන්නේ අපි. අපි ඇස් දෙකිනුත් එතකොට ඒක මේ හඳුන ගන්නවා. ඇස් දෙකිනුත් ඒක විඳිනවා. ඒකට අනුව තමයි ආධ්‍යාත්මික චේතනාවක් නිර්මාණය වෙන්නේ. එහෙමයි. එතකොට දැන් ඒක ඇහැයි රූපයි විඥාන එකතු වෙනවා නාසය ගන්ධ සුවඳ විඥාන එකතු වෙනවා. එතන මොකද වෙන්නේ? ඒකින් මේ සිතක් නිර්මාණය වෙනවා. රසට සරාගී වෙච්ච සිතක් නිර්මාණය වෙනවා. එහෙමයි. නාම රූප ප්‍රත්‍යයෙන් සිත නිර්මාණය වෙන්නේ. එහෙයි. ඊට පස්සේ අපි හිතමු දැන් ඕක හිත අපි යනකොට ඕනද අපි දකිනවා මේ ලස්සන අපි ෂොප් එකක දකිනවා මේ ෂෝරූම් එකේ දාලා තියෙනවා ලස්සන අලුත්ම ෆෝන් එක. එහෙමයි ස්වාමීනි. හරිද? දැන් අපි ඔතන පොඩ්ඩක් නැතරලා බලන් ඉන්නවා. අර ෆෝන් එක දකිනකොට දැන් ඇහැ රූප විඥාන එකතු වෙනවා. ඊට පස්සේ ඒක හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒකට චේතනාවක් එතනවා. ඊට පස්සේ ස්පර්ශය ඇහැ රූප විඥාන එකතු වීම සිද්ධ වෙනවා. ඒකට මානසිකාරය වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර රස බින් රාගෙන් යට වෙන එක හිතින් අතහැරලා ෆෝන් එකට ඊට පස්සේ ආසාවෙන් යට වෙන පටන් ගන්නවා ඊළඟට. එහෙමයි. අන්න අර නාම රූප වෙනස් වෙනකොට සිත වෙනස් වෙනවා. එහෙම වෙන්නේ. හිත කියන එක වෙනස් වෙනවා. කුමක් නිසාද? හිත කියන එක පවතින්නේ නාම රූප ප්‍රත්‍ය. එහෙමයි ස්වාමීනි. අපි තුමු ඒක ටිකක් හිත තවදුරටත් යනකොට ඔන්න කවුරු ලස්සන කෙනෙක් දැක්ක කියලා. ලස්සනට ඇඳ පැළඳගෙන ලස්සන කෙනෙක් දැක්ක කියලා ලස්සන වාහනේ කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සිත ඉවරයි. ෆෝන් එකේ ආසාව ඉවරයි. ඊට පස්සේ දැන් වෙන එකක් ගැන සම්බව හිතේ ආසාව ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. වෙන්නේ නැද්ද? එහෙමයි. ඔව්. ඊට පස්සේ අපි තාටික දුරක් යනකොට අපි හිතමු ටවුම මැද කෙනෙක් අපි ගාවට ඇවිල්ලා අපිට හොඳටම මොනවා කේස් එකකට අපිට බයිනවා කියලා. ඊට පස්සේ මොකද? අර ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඒ විඳීම, ඒ හඳුනා ගැනීම, ඒ චේතනා, ඒ ස්පර්ශපත් තරහක් ඇති වෙන ඊට පස්සේ. දැන් සරහගේ සිත් ඉවරයි. දැන් සදෝසේ හිතක් ඇප්පුදලා තියෙනවා. ගෙදරට සේන්දු වෙන දැන් දේශේ අර නාම රූපෙන් හටගත්තු දේශින් දැන් යන්නේ. වින්නේ නැද්ද? ඔහොම වෙලා නැද්ද? එහෙමයි ස්වාමීනි. බාහිර නාම රූප ප්‍රත්‍යයන්ගෙන් සිතක් උපදිනවා. නාම රූපෙක ක්‍රියාකාරීත්වය පවතින ගමන් සිත පවතිනවා. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නැතුනට පස්සේ සිත නැතිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සිත ඉවරයි. ෆෝන් එකේ ආසාව ඉවරයි. ඊට පස්සේ දැන්
සිතේ ස්වභාවය ඕක තමයි. එහෙමයි. එහෙනම් මේ නීවරණ කියන එකත් එහෙනම් මේ උපදින්නේ හේතු ප්‍රත්‍යයෙන් උපදින්න උට. හේතුන්ගෙන් තමයි නීවරණ උපදින්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ එහෙනම් මේ හිතේ හටගත්තු නොසන්සුන් බව ඇද්ද? ඒ නොසන්සුන් බව අපි අසීයෙන් ඉඳගෙන අයෝනිසෝ මනසිකාරට ගෙනියනවද? අන්‍ය නීවරණ වැඩෙනවා. ඒ නිසා තමයි අපි ඒතකොට ඒ නොසන්සුන් බව ඒතකොට උද්දච්ච කුච්ච නීවරණ දුරු වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? චේතසු උපසම. සිතේ සංසිඳුණු බව. එහෙමයි. සංසිඳුණු සිතක් ඇති කරගෙන ඔහු දවස වාසය කරනවා. දවස වාසය කරනවා. ඒතර ඒක රැක ගැනීම පිණිස ඔහු හැමතිස්සෙම මහන්සි ගන්නවා. අපි තුමු සංසිඳුණු හිතක් තියෙනවා කියලා. ඒතකොට අපි හිතමු දැන් මේ සංසිඳුණු සිත උන අපි හිතමු කෙනෙක් ඔන්න සමහර අයට දැන් ඔහොම කාමයන්ගෙන් බැටකකා සරාගී සදෝසිතින් බැටකකා ඉන්න කෙනෙකුට ඔන්න එනවා බණ ටිකක් අහන්න. ටෙලිවිෂන් එක ඉස්සරහා උඩ දැන් බණ ටිකක් අහන්න. එහෙමයි. එතනක් තියෙන්නේ මොකද්ද? එතනක් තියෙන්නේ කණයි ශබ්ද විඥානය එකතු වෙනවා. මානසිකාරය කනට තියෙනවා. කණේ ස්පර්ශයෙන් විඳිනවා. හඳුන ගන්නවා. ඒකට චේතනා ඇති වෙනවා. ඒකෙන් දැන් සද්ධාවන්ත සිතක් ඇති වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සද්ධාවන්ත සිතක්. එහෙයි. ඒකට තමයි කියන්නේ දැන් අනුත්තරම් වා චිත්තං අනුත්තරං චිත්තං තිපජානාති. සවුත්තරම් වා චිත්තං සවුත්තර චිත්තං. දැන් මේක ශ්‍රේෂ්ඨ සිතක් ඇතිලා තියෙන්නේ. එහෙමයි. සමහරවිට ඒ අහංගෙදි 100ක් දිනු වෙලා තියෙන වෙලාවයි. ප්‍රඥාවක් ඉපදලා හොඳ යෝනිසෝ මනසිකාරයක් කියලා වැඩ කරන සමහර විට. එහෙමයි. පොදු මේ ධර්ම ශ්‍රවණය කරනකොට එකිනෙක කෙනාගේ එක එක සිත් උපදින. සමහරට සද්ධාවන්ත සිත් උපදිනවා. සමහර අය අකුසල් දුරු කරන වීරියවන්ත සිත් උපදිනවා සමහර අයට. සමහර අයට සිහිය ඉපදලා තියෙනවා. සමහර අයට හිතේ තැම්පත් බව, සමාධිමත් බවක් ඇති වෙලා තියෙනවා. සමහර අයට යෝනිසෝ මනසිකාරත් හටගත් යම් ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා. එහෙමයි. මේව තමයි උපදින්නේ එක කෙනාගේ හිතවල. මේමයි කියලා තම තමයි දැනගන්න ඕනේ. ඒ ස්වාමීනි. එතකොට මේ සිත එක්තර අනුත්තර සිතක් ඇති වෙලා තියෙන එතකොට ඒක. බාහිර ඔහොම ඒ අනුත්තර සිත ඊට පස්සේ අපි නෝ දැන් ඒක ටික හොඳට ඇති වුණාට පස්සේ අර පීඩාව එයාට නැති වෙලා ගියා කියලා දැන්. ඉතින් අර මේ බාහිර පරිසරයේ කාමයන් නිසා විඳින පීඩාවයි මේ නික්කම් විඳපු ආස්වාදයයි මෙයාට දැනෙනකොට අපි හිතමු එයාට හිතෙනවා අහෝ එනම් මේ ගිහි ගෙදර ඉන්න එක මහා කෙලස් කොට බාධාවක්. එහෙනම් මේ ගිහි අතාරින එකමයි හොඳ. කියලා එයාට එතකොට අනුත්තර සිතේ ශ්‍රේෂ්ඨත්වය මොකද්ද? එයා නික්කම් කරා ගෙනියනවා ඊට පස්සේ ඇදගෙන යනවා. එහෙමයි ස්වාමීනි. දැන් එන බලන්න මේ සංසිඳුණු හිතට ආස කරනවා. අපි තුමු හිත දැන් මේ බණ අහපු දැන් හොයාගෙන ඉනෝද? එයාගේ හිතේ දැන් එයා හොයන්නේ මොකද්ද? මේ සංසිඳුණු බවමයි දැන් එයා හොයන්නේ. එහෙමයි. දැකන්නේ දැන්. එහෙමයි. તો තමන්ගේ හිත පිළිබඳව ඔහුට වැටහීමක් තියෙන්න ඕන. ඒ අරමුණේදී ශ්‍රද්ධාව වැඩෙන විදිය, වීරිය වැඩෙන විදිය, සතිය වැඩෙන විදිය, සමාධිය වැඩෙන විදිය, ප්‍රඥාව වැඩෙන විදිය තමන් අල්ලගන්න දක්ෂ වුණොත් තමන් එතකොට ඒ අරමුණ නැවත ඔහු තමන්ගේ හිතට දෙනවා. යම් ආහාරයක් ගන්නකොට තමන්ගේ කය පෝෂණය වෙනවා කියලා අසනීප සුව වෙනවා කියලා දකිනවනම් ඒ ආහාරය නැවත ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. යම් කාම අරමුණක් ඇසුරු කරනකොට තමන්ගේ හිතට සතුටක් දැනෙනවා. ඒ කාම අරමුණ පස්සේ දුවනවනේ. නමුත් ඒ වගේ ආයි කෙලෙස් නැති වෙන්නේ. දැවිලි පිච්චිලිනේ. ඒතර නික්කම් අරමුණක් තුළ ඉඳලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු වෙනවා දකින්න යම් ආර්ය ශ්‍රාවකෙක් සිටිනම් මොකද කරන්නේ ඔහු ඊට පස්සේ නැවත ඒ අරමුණත් එක්ක එකතු වෙනවා. එකතු කර ඔහු පුරුදු කරන්නේ මොකද්ද? ඔහු වඩන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාවට වඩා ඉන්නවා. මේක ධර්ම ශ්‍රවණයෙන් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ධර්ම දේශනාවෙන් මේක කරන්න පුළුවන්. එහෙමයි. හරි ආශ්චර්ය පින්කමක් මේක. එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දානි දෙන පිරිස මේ දිව් මිනිස් ලෝකයාගේ හිතවල උපද්දන්නේ ශ්‍රද්ධාවයි. දිව් මිනිස් ලෝකයාගේ හිතවල උපද්දන්නේ වීරියයි. දිව් මිනිස් ලෝකයාගේ හිතවල උපද්දන්නේ සතියයි, සමාධියයි, ප්‍රඥාවයි. ඔහු මේ දිව් මිනිස් ලෝකයාටම අනුග්‍රහ කරලා තියෙන්නේ ආහාර ධනයක් උපද්දන්න. මොකද මහ පොළොව අරන් දුන්නාට යම් කිසි කෙනෙකුට මේ මහ පොළොව මේ ජීවිතින් ඉවරයි. ඊළඟ ජීවිතේ උරුම වෙන්නේ නැහැ ඒක. එහෙමයි ස්වාමීනි. ගියක් දොරක් හදලා ඒක දුන්නාට ඒක මේ ජීවිතෙන් ඉවරයි. යාන වාහන අරන් දුන්නාට ඒක මේ ජීවිතෙන් ඉවරයි. කෑම බීම අරන් දුන්නාට ඒක මේ ජීවිතෙන් ඉවරයි. තේරුණා නේද? නමුත් දෙවි මිනිස්සු ලෝකයාගේ සිත් තුළ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාව උපද්දන. උපද්ද වාසය කරනවා. ඒතර දෙවි මිනිස්සු ලෝකයාට ඒක කරන අනුග්‍රහය
මොකද වෙන්නේ? ඔහුට සසර පුරා කල්ප ගානක් සමහරට සැප විපාක විඳින්න අනුග්‍රහ කරනවා. කල්ප ගානක් සැප විපාක විඳින්න අනුග්‍රහය කරනවා. එතකොට එහෙමයි ස්වාමීනි. කල්ප ගානක් දෙව් මිනිස් ලෝකයාට සැපේ පිණිස සුවය පිණිස පහසුව පිණිස යම් දෙයක් උපද්දලා දුන්නා නම් ඔහුට මොකද වෙන්නේ? ඔක විපාක අනිත් පැත්තට. එහෙමයි ස්වාමීනි. ඔහුට කල්ප ගානකට ආර්ය උදනේ පෙරලා සුවසේ සැනසිලිදායක සිතින් වාසය කරන්න ඒ පින ඒකාන්තයෙන් අනුග්‍රහ කරනවා. එහෙමයි. ආශ්චර්යයි. එහෙමයි. ආශ්චර්යයි මේ ධර්ම දානයේ අසරිය. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දානය දෙන පිරිස නැවත නැවත හිත හිතා සතුටු වෙන්න. තමන් මේ දිව් මිනිස් ලෝකයට දුන්නේ ආර්ය ධනෙකුයි. දිව් මිනිස් ලෝකයට ආර්ය ධනෙ හිත සුවපත් කරවලා එහෙනම් සසර පුරාවට තමන්ගේ ආර්ය ධනෙම ජීවිතය සුවපත් කරගෙන සුවසේ වාසය කරන්න අනිවාර්යෙන් මට මේක එකසේ උපකාර වේවා කියන අදහසින් හැමතිස්සෙම මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව ඉපැද්දොත් ඒක තමන්ට රැස් වෙන පින අපිට ඒක හිතා ගන්න බෑ. එහෙමයි. එතකොට ඒකින් ලැබෙන්නේ ලෝතුරු සැපේ විතරක් නෙමෙයි. ලෝකෝත්තර සැප මේ ලෞකික සැපේ පවා නිර්මාණය කළ දෙන්න. එහෙමයි ස්වාමීනි. අර එක්තරා අවස්ථාවක් කියන්නේ සමේ ආනන්ද මහරහතන් වහන්සේ ගීතී බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැදිල්ලට ආනන්දයන් වහන්සේ පිරිනුවන් නොපානවන හත්පතාවක් සක්විති රජ කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ලෞකික සැපේ නිර්මාණය කරන්නේ නැත්නම් සද්ධාවෙන් එතකොට. එහෙමයි. ලෞකික සැපේ නිර්මාණය කරනවා. ඒක පුදුමාකාර පිනක් ඒක. එහෙමයි ස්වාමීනි. ධර්ම දාණයට සුන්දර වූ අර්ථයක් මේක. ඉතින් මේවා දැන් සමහරට අපිට නිතර කියන්නත් අමතක වෙන්න පුළුවන්. මේවා හිතේ නිතර මතක තියාගෙනයි තමන් නැවත නැවත ධර්ම දාහනට යොමු වෙන්නේ. එහෙමයි. ධර්ම දාහනට නැවත නැවත යොමු වෙනවා හිතේ නිතර තියාගෙන මේවා. තමන් සුවපත් වෙන තමන් ඉස්සෙල්ලම හිතන්න ඕන කියන්නේ තමන්ගේ සුවපත් දැන් මේ ධර්ම ශ්‍රවණය කර කර තමනුත් සුවපත් වෙනවා. එහෙමයි. ඒ වගේම දෙව් මිනිස් ලෝකයා සුවපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මේ ශාසනයේ අන්නේ පණිවිඩය දෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ පටන් ගන්නෙත් එහෙමනේ. සම්බුදු බව පිණිස. ඒ බුදුරජාණන් වහන්සේගේ පා අභියස කොහොමද පටන් ගන්නේ? අර මඩවලට තමන්ගේ ශරීරය කැප කරලා ඊතර වෙන්න. මමත් සම්බුදු වෙලා මමත් සසරින් ඊතර වෙලා දෙව් මිනිස් ලෝකයා සසරින් ඊතර කරනවා කියන අදහස. එහෙමයි. තමන්ගේ සුව විතරක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි උතුම් පණිවිඩය. එහෙමයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේමයි එතකොට මේ පණිවිඩය ලෝකෙට දායාද කරන්නේ. ඒ වගේ තමයි තමනුත් එතකොට තමන්ගේ ජීවිතයේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවේ පිහිටලා දෙව් මිනිස් ලෝකයටත් ඒකේ පුළුවන් ආකාරය අනුග්‍රහයක් කරනවා. එහෙමයි ස්වාමීනි. පුළුවන් ආකාරය අනුග්‍රහය. එහෙමයි. එතකොට අපි ඒ නිසා තමයි දැන් උද්දච්ච කුක්කුච්ච නීවරණය දුරු කරන්නේ. ඒතකොට හිතේ සංසිඳීමනේ දිනු කරනවා. ඒතකොට සංසිඳීමට අනුග්‍රහ කරනවා. අපි ඒකට ඒ නිසා තමයි කතා කළේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. සංසිඳීමට අනුග්‍රහ කරනවා කොහොමද? සීල සම්පත්තිය. සංසිඳීමට අනුග්‍රහ කරනවා ඉන්ද්‍රිය සංවරය. එහෙමයි. සංසිඳීමට අනුග්‍රහ කරනවා ආහාරයේ මාත්‍රාව හිතට පුරුදු කරන එක. සංසිඳීමට ඒ වගේම අනුග්‍රහ කරනවා කුමද්ද නිදිවරන්න පුරුදු වීම. සංසිඳීමට අනුග්‍රහ කරනවා සති සම්පජාන්නේ. සංසිඳීමට අනුග්‍රහ කරනවා ඊට පස්සේ හුදකලා වෙලා ඒවා පිළිවෙලට අපි දේශනා 30ක් විතර ආශ්‍රයෙන් අපි කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර අද මට හිතුණා තව මේ සූත්‍රයක් කතා කරන්න මේ නීවරණ දුරු කිරීමට අනුග්‍රහයක් වන ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා එකතු වෙන සූත්‍රය මේගී සූත්‍රය. එහෙමයි. එතකොට ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින රහත් සම්බුදුරජාණන් වහන්සේ වාලිකා කියන නගරේ වාලිකා පර්වතයේ තමයි වැඩ වාසය කළේ. ඒ සමයෙහි මේගීය ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරමින් හිටියේ. එහෙමයි. ඒ කියන්නේ එතකොට මේ අවුරුදු 55ට පෙර භාග්‍යතුන් වහන්සේ කාලේ. 55 දෙන ස්ථිර උපස්ථායකෙක්පත් වෙන්නේ. එහෙමයි. ඊට පෙර එතකොට කාලේ. ඒ කල්ලි එතකොට මේගීය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට වැඩලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි මං ජන්තුගමට පිණ්ඩපාතේ වඩින්න කැමතියි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේගීය දැන් යමකට කාලය කියලා දැනගන්නව නම් මේ ඒක ඒ වෙන අනුව කටයුතු කරන්න කිව්වා. එහෙමයි. හරි ලස්සන බුදුවරුන්ගේ වචන විලාසය. මොකද කියන්නේ මේගීය දැන් යමකට කාලය නම් මේ දැනගන්න කිව්වා.
ඒතර ඔහුටම ඒක පවරනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ ගිය තෙරුන් පෙරවරුව සිවුරු ඇඳ පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන ජන්තුගමට පිණ්ඩපාතේ වැඩියා. ජන්තුගමේ පිඩු පිණිස හැසිරලා පසුබත් කාලයේ පිණ්ඩපාතයෙන් පෙරලා ඇවිල්ලා කිමිකාලා නදී තීරයේ වෙත එළඹුණා. කිමිකාලා නදී තීරයේ ඔබම ඔබ සැක්මන් කරමින් සිටින මේ ගිය තෙරුන්ට ඉතා මනහර වූ සිත් පහන් කරවන අඹවණයක් දකින්න ලැබුණා. එහෙමයි. දැකලා කල්පනා කළා ඒකාන්තයෙන් මේ අඹවණය නම් පුදුම මනහරයි. පුදුම සුන්දරයි. සිත පහන් කරවනවා. ඒකාන්තයෙන් පදම් වීරිය වඩන්න කැමති කුල පුත්‍රයෙකුට පදම් වීරිය පිණිස බොහෝම අගනා තැනක් මෙතන. මම ඒ කාර්යය හල් ලස්සන පොදු වචනයක් තමයි මේ පදම් වීරිය කරන කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. පදම් වීරිය කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ අකුසල් මේ ලාමක අකුසල් දුරු කරන මානසික කුසලතාවය දිනු කරනකට. ලාමක ගති, ලාමක සිතිවිලි, ලාමක වචන දුරු කරන එකට තමයි සාමාන්‍යයෙන් කියන්නේ පදම් වීරිය කියලා කියන්නේ. එහෙමයි. හිත සුවපත් කරන ප්‍රඥාව වඩන මේ කයින් වචනින් මනසින් යම් කරන්න දේවල් තියෙනවා නම් ඒවට කියන කුසල්. ඒතර ඒ දේවල් කරන්න පුරුදු වෙනවා. හරි අසිරිමත් දෙයක්. හරි අසිරිමත් ලස්සන වචනයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මට ඉතින් අවසර දෙනවා නම් මම මේ අඹවණේට පදම් වීරිය පිණිස එන්නම් කියලා අදහසින් ඊට පස්සේ දැන් කල්පනා කරගෙන මේ ගිය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක හිඳගත්තා. එහෙමයි. ඊට පස්සේ මේ ගිය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම මේ පෙරවරුවේ සිවුරු ඇඳ පොරවගෙන පාත්තර සිවුරු අරගෙන මේ ජන්තුගමට පිණ්ඩපාතේ වැඩියා. ජන්තුගමේ පිඬු පිණිස හැසිරලා පසුබත් කාලයේ පිණ්ඩපාතයෙන් පෙරලා පැමිණ කිමිකාලා නදී තීරයේ වෙත එළඹුණා. එහෙමයි. කිමිකාලා නදී තීරයේ ඔබම ඔබ සක්මන් කරමින් ඉන්න මට ඊතා මනහර වූ සිත් පහන් කරවන අනේ ස්වාමීනි අඹවණයක් මට දකින්න ලැබුණා. දැකලා මට මේ අදහසක් ඇතුණා ඒකාන්තයෙන් මේ අඹවණය මනහරයි. හිත පහන් කරවනවා. ඒකාන්තයෙන් පදම් වීරි වඩනු කැමති කුල පුත්‍රයෙකුට පදම් පීරි පිණිස නම් බොහෝ මගනාතනක් මෙතන කියලා. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම් මම මේ අඹවණේට අනේ පදම් වීරි පිණිස අනේ යන්නම් කිව්වා. ඊට පස්සේ කොමේ ගියේ. දැන් ඒකට නම් එකපාරට අවසර දුන්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි. ඒකට භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන දැන් ඒ විතරක් නෙවෙයි සියලු ලෝක සත්‍යය ගැන මේ තියෙන ධර්මතාවයක් ශාස්ත්‍රුන් වහන්සේ. ඒතර යම් කෙනෙක් ඇවිල්ලා කතා බහ කරලා යම් දෙයකට අවසර ගන්නකොට ශාස්ත්‍රුන් වහන්සේක බලනවා සම්බුදු ඥානෙ. එහෙමයි ස්වාමීනි. මොකද මට ඒක අවස්ථා කීපයක් හිම හම්බෙලා තියෙනවා. දැන් මේ ගිය තෙරුන් යන හදනකොට එතනදී අනතුරක් නැති නිසා යන්න කියනවා. පිණ්ඩපාතේට වැඩම කරනවා. පිණ්ඩපාතේට වැඩම. දැන් මෙතන යනකොට බලන්න හරි පුදුමයි. ඒ සම්බුදු ඥාණයෙන් බැලුවා. මේ ගියේ යම්තාක් යන්නේ වූ කිසියම් භික්ෂුවක් පැමිණෙයිද ඒ තාක් පොඩ්ඩක් ඉවසලා ඉන්න කිව්වා. එහෙමයි. ඒ තාක් ඉවසලා ඉන්න කිව්වා. දෙවෙනි අවස්ථාව මොකදකට හේතු මම ඒ කාරණේ කියන්න මට මතකයි එක තැනක තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ඒත් වෙන භික්ෂුවක් කරා මම හිතන්නේ සුණක්කත්ත වෙන්න ඕන. එහෙමයි ස්වාමී. සුණක්කත් ඒ පාත්‍රය අරගෙන ඒකට ඒ කාලේ සුණක්කත් තමයි උපස්ථාන කරන්නේ. සුණක්කත් හරි වෙන භික්ෂුන් වහන්සේ නමක් හරි. ඒතර පින් මේ පාත්‍රයත් අරගෙන දැන් මෙනකොට පිටිපස්සෙන් මේ අවසග ස්වාමීනි දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඒතර බුදු මේ බර පිටිපස්සේ යන භික්ෂුව කියන ස්වාමීනි මේ පාරෙන් වඩමු. භාග්‍යතුන් වහන්සේ බලන සම්බුදු ඥානෙ බලනකොට දකින්න මේ පාරේ යනකොට මේ කරදරයක් වෙනවා. එහෙමයි. ඊට නෑ භික්ෂුව මේ පාරෙන් වඩමු කියනවා. එහෙමයි. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි මේ පාරෙන් වඩමු. නෑ භික්ෂුව මේ පාරෙන් වඩමු කියනවා. එහෙනම් ඔබ වහන්සේ වඩිනවා කියලා පාත්‍රය සිවුරු ටික ඔක්කොම බිමින් දාලා මෙහාට පාරේ ගියා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පස්සේ දැන් අනුතුර ඇඟෙව්වනේ මේ පාරෙන් වඩමු කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පාරෙන් වැඩියා පාත්‍ර සිවුරගෙන අනේ පාඩු තනියේ. එහෙමයි ස්වාමීනි. අර භික්ෂුව මෙන්න මේ පාරේ වැඩලා මෙන්න හොරු මුලක් පැනලා මේ භික්ෂුවට හොඳටම ගැහුවා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රුන් වහන්සේ මග යද්දී නම් අනුතුරු ඔක්කොම වලකිනවා. එහෙම වෙන්නේ නැහැ.
නමුත් භික්ෂුව දිහා බැලුවා. ඒ කරදරේ වෙන නිසා තමයි පාර නමුත් ගණන් ගත්තේ නෑ. එහෙමයි. ස්වාමීනි අර කී කරුභාවයට පැමිණෙන්න බැරි බව. පුදුම ගුටි කෑමක්නේ කන්නේ එතකොට. එහෙමයි ස්වාමී. ගුටි කෑමක්මයි කන්නේ. එහෙයි. ඊට පස්සේ කියනවා මේ ගීයේ දෙවෙනි වතාවටත් අර දැන් මේ ගීතරුන් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේනම් මත්ති කළ යුතු කිසිවක් නැහැ. එහෙමයි. කරන දේ යලි ආයෙ කරන්න දෙයක්වත් නැහැ. අනේ ස්වාමීනි මට නම් මත්ති කරන්න දේවල් තියෙනවා. කරන ලද්දේ යල කිරීමකුත් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනවා නම් අනේ මං අඹවන්නේට පදම් වීරට යන්නම්කෝ කිව්වා. මේ ගීතුසේ ආයි භාග්‍යතුන් දේශනා කළා මේ ගීය යම්තා කන්නියු කිසියම් භික්ෂුවක් පැමිණි දේතා පොඩ්ඩක් ඉවසන්ට කිව්වා. එහෙමයි. දෙවෙනි වතාවටත් දැන් මේ ගීතරුන් වහන්සේ කියනවා අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේට නම් ආයි කරන්න දෙයක් නැහැ. කළ යුත්තේ කරගෙන ඉවරයි. ඒ වගේද මට කොච්චර දේවල් මේ බුද්ධ ශාසනය කරගන්න තියෙනවද? කරපු දේ නැවත නැවත කරන්න තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් මට අවසර දෙනවා නම් මම ඒ අඹවණේට පදම් වීරට අනේ මම යන්නම්කෝ කිව්වා. ඊට දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයක් තියෙන අවස්ථා තුනකට වඩා යමක් කියන්නේ. එහෙමයි. ධර්මතාවයක් ඒක. අතහරිනවා. බොහෝ වෙලාවට ආනන්දයන් වහන්සේ නම් දන්නෝ දැන් ඉතර ඇසුරු කළා ඉල්ලීම් කරන්නේ. එහෙමයි. ඉල්ලීම් කරොත් කියන ආනන්ද තථාගතයන් වහන්සේ කියපු වචනයක් ආයෙ වෙනස් වෙනවා කියලා ඔබ මේ තීරුම් අරගෙන ඉන්න කියනවා. එහෙමයි. එහෙමයි ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා විවරණය කළා දෙක වෙන අයුරකින් වෙන්නේ නැහැ කියලා මම මේ තීරුම් ගන්න තියෙනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීන්. පුදුම ආශ්චර්යයි. එනේ සම්බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරනවද විවරණය කරනවද පනවනවද ඒක ඒ අයුරින්මයි වෙන්නේ. එහෙමයි. වෙන අයුරකින් වෙන්නේ. වෙන අයුරකින් වෙන්නේ. ඒතර මේ ධර්මයේ සත්‍යයේ මේ ආඥා චක්‍රේ වෙන අයුරකින් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් සම්බුද්ධත්වයක් නේ. එහෙමයි. පුදුම අසිරිමත් ශාස්ත්‍රඥ හතරම අපට සරණ කරගන්න ලැබුණේ. එහෙමයි. දුර්ලභයි මේක. එහෙමයි ස්වාමීනි. දුර්ලභයි. ඉතින් ඊට පස්සේ මේ ගීයේ තෙරුන් අර ආයි කිල්ලද්දි මේ ගීතය පදම් වීරිය පිණිස යයි කියනව නම් ඉතින් මම මොකක් කියන්නද? එපා කියන්නේ පදම් වීරියනේ කතා කළේ. එහෙනම් එපා කියන්නේ. තේරෙනව නේද? එහෙමයි. නමුත් දැන් දන්නවා මේ වික්ෂු ගියාට මේක කරගන්න බෑ කියලා. ඒ නිසා තමයි අර විදි පොඩි කරුණු තුනකින් සිහිපත් කැඳවීමක් කළේ. නමුත් අර සම්බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ කියන අදහස ඔලුවට ගන්න මේ ගිතරුන්ට බැරි වුණා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. සම්බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා තේරුම් ගන්න බැරි වුණා. පුදුම දෙයක් ඒක. ඉකල්ලි මේ ගීතරුණු හුනස්සින් නැගිටලා භාගතුන් වහන්සේට සකසා වන්දනා කළා. පැදකුණු කළා. ඊ අඹවණේ කරා ගියා. ගිහිල්ලා අඹවණේ ඇතුළට පිවිසලා එක්තරා රුක්සෙවණක දිවා විහරණය පිණිස හිඳගත්තා. එතකොට මේ ගීතරුන් හටේ අඹවණේ වාසය කරද්දී බොහෝ සෙයින්ම තුන්වෙදෑරුම් පාපී අකුසල විතරකයන් මතුවෙවි මේ ඉන්න පටන් ගත්තා. එහෙමයි. දැන් කොච්චර සදහැ සිතින්ද දැන් පියවර තියුවේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ මොකද්ද වෙන්නේ? දැක නේද? දැන් මේ මොකද්ද වෙන්නේ? මොකද්ද ඒ කුසල විතර තුන කාම විතරක වලින් මෙන්න හිත ගිල මේ හොගාල වැగిරෙනවා. එහෙමයි. මෙන්න ව්‍යාපාද විතරක හොගාල වැగిරෙනවා. මෙන්න හිංසා විතරක හොගාල වැగిරෙනවා. එතකොට මේ ගීතරුන්ට මේ අදහස තුනක් බවත් නේ. ඒකාන්තෙන් ආශ්චර්යයි බවත් නේ. බවත් නේ ඒකාන්තෙන් අద్භූතයි. මම වනාහි ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගී අත්හැර අනගාരിക සසුනේ අනේ මම පැවිදි වුණා. එහෙමයි. ඒත් බහුව බලන්ටකෝ මගේ හිතේ මේ කාම විතරක ගලනව නෙමෙයි. ඒ කියන්නේ ඉතකන් එහෙනම් අපිට තේරෙනවා මේ දැන් මේ ගී ස්වාමීන් වහන්සේ පැවිදි වුණ දවස් ඉඳලා මේ විදිහේ කාම විතරක වලින් පීඩාවක් ඉඳලා නැහැ. එහෙමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරගෙන ඉනකොට පහන් සිතින්මයි ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ විදිහේ ව්‍යාපාද විතරකකින් බැට කහලා නැහැ. එහෙමයි. ඒ විදිහේ හිංසා විතරකින් බැට කහලා ඒකයි මෙච්චර පුදුම වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි පුදුම වෙන්නේ. කොහේ ඉඳලා ගලන දේද කියලා. ඒක තමයි හිතා ගන්න බැරුණා. එහෙමයි ස්වාමීනි. ඒක ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතහැරියද අතහැරපු දාහින්ද මේ වගේ කාම ව්‍යාපාද හිංසා විතරකින් බැට කහලා නැහැ. එහෙමයි. ඒ බැට කහලා නැති හින්දා මහා විස්මයක් ඇති වුණා. මහා පුදුමයක් ඇති වුණා.
දැන් පුදුම ඇති වෙලා තමයි දැන් මේ බලාගෙන ඉන්නේ. දැන් මොකද්ද මේ මට උනේ? ඔය වගේ තමයි පින්වත්නි. මේ හිත කියන එකනේ අපි විශ්වාස කරන්නේ. එහෙමයි ස්වාමීනි. සද්ධාාවක් ඇති වුණනම් ඒ සද්ධාව ඇති වෙච්ච ඉතින් මට සද්ධාව තියෙනවනේ කියලා සමහර අය ඒක විශ්වාස කරගෙන ඉන්නේ. හැබැයි ඔහු තේරුම් ගන්න නැහැ. ඔහු විශ්වාස කළේ හිත අවිද්‍යාසගත හිතයි මම විශ්වාස කළේ කියලා. ඔහු තේරුම් ගන්න. එහෙමයි. මේ අවිද්‍යාසහගත හිතක් විශ්වාස කරගෙන නම් මේ ඉන්නේ. එතනමයි පිරීම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය භව භූමියට පත් වෙන කෙනා හිතන මේ විශ්වාස කරන්නේ ධර්මය. එහෙමයි ස්වාමීනි. ආර්ය භූමියට පත් කරන කෙනා හිතන මේ විශ්වාස කරන්නේ ධර්මය. ධර්මයෙන් හිත පිළිසිඳ දකින්නද ස්වාමීනි? අනිවාර්යයෙන්. එහෙමයි. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මේ හිත දැන් හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. හිතේ ස්වභාවය තමයි ඇති වෙච්ච ශ්‍රද්ධාව. එතකොට කෙනෙකුට හිතෙනවා ඉතින් මම හිතේ හටගත් ශ්‍රද්ධාවනේ විශ්වාස කළේ. එහෙමයි ස්වාමීනි. හිතේ ශ්‍රද්ධාව හටගන්නේ. නෑ ඔහු විශ්වාස කළ තියෙන හිත. හිතේ ස්වභාවය තමයි ශ්‍රද්ධාව හටගන්නවා. හටගත් ශ්‍රද්ධාව ආයසනින් නැති වෙලා යනවා. එහෙමයි. ඒක හිතේ ස්වභාවය. එහෙමයි. ශ්‍රද්ධාව විශ්වාස කළා නම් ඒක නෙවෙයි වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇත්තටම තමන් විශ්වාස කළා නම් ඒකත් එක්ක හිතේ උපද්ද ගන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඇත්තටම ඔහු ශ්‍රද්ධාව විශ්වාස කළා නම් එහෙම වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ වකීප වචන ටික ටක් ගාලා පිළිටන්න ඕන. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව විශ්වාස කළා නෑනේ. එහෙමයි. ශ්‍රද්ධාව විශ්වාස කරන එක නෙවෙන්න ඕන. එහෙමයි. හිතයි විශ්වාස කළා තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත හිතට අපි හිතට යහුවෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි හිත ගැන තේරුම් ගන්න මොකද්ද? ශ්‍රද්ධාව උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. එහෙමයි. වීරිය උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. සිහිය උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. එහෙමයි හිතේ ස්වභාවයක. එහෙමයි. ඊළඟ සමාධිය උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. ප්‍රඥාව උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. එහෙමයි. ඒක හිතක ස්වභාවය. ඒතර ඒ නිසා තමයි අපි හිත විශ්වාස කරන්නේ නැතුව ඉන්ද්‍රිය ධර්ම නැවත නැවත ප්‍රගුණ කරන්නේ නිසා තමයි. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය ධර්ම නැවත නැවත ප්‍රගුණ කරනවා. ස්වාමීනි එතනදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස ඉවසා දරා සිටියා නම් මේ ශ්‍රද්ධාව බවට අන්න යා රැග්ගෙන තියෙනතක එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව රැග්ගෙන ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ මේ ගියතර මොකද කරේ? මේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා සකසා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ පවසන වනේ ස්වාමීනි මට යඹවනේ වාසය කරද්දී බොහෝසේ මුතුන් වෙදේරුම් පාපී අකුසල විතරකයන් මතුවේවි අනේ ස්වාමීනි මගේ හිත ගලන්න ගත්තනේ. කාම විතරකයන්ගෙන් මගේ හිත වෙනසී ගියා ස්වාමීනි. ව්‍යාපාද විතරකයන්ගෙන් මගේ හිත වහලා දැම්මා ස්වාමීනි. හිංසා විතරකයන්ගෙන් මගේ හිත වහලා දැම්මා ස්වාමීනි. ස්වාමීනි එතකොට මට මේ අදහස ඇති වුණා බවත්නි ඒකාන්තයෙන් ආශ්චර්යයි. බවත්නි ඒකාන්තයෙන් අද්භූතයි. අනේ මම මනාහි ශ්‍රද්ධාවෙන් යුතු ගියත් හැරියා. අනගාരിക සසුනේ අනේ මම පැවිදුණා. ඒත් මේ කාම විතරකයන්ගෙන් මගේ හිත තාම ගිල ගන්නව නේද? එහෙමයි. ව්‍යාපාද විතරකයන්ගෙන් මගේ හිත හිංසා විතරකයන් කියන මේ පාපී අකුසල විතරකයන්ගෙන් මා පසුපස හඹා එනව නේද කියලා අනේ ස්වාමීනි මට හිතුණා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට තේරෙනවා එනම් මේ හිත කියන එක නෙමෙයි අපි විශ්වාස කරන්න ඕන ධර්මය කියන එක හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ අපි හිතට වසඟ වෙලානේ මේ හැම අනතුරක්ම කරගන්නේ. දැන් බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච මේ ශ්‍රාවකයන්ට පවා ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා ශාස්ත්‍රුන් වහන්සේගේ පියවර පාසා පිටිපස්සේ යන්නත් වාසනාව උදා වෙලා එහිමත් වරදිනවා නම් එහෙමයි. ඉතින් අද ඉගියනිත් අය ගැන කවර කතාවද? එහෙමයි ස්වාමීනි. ඒකයි මේ ධර්ම මාර්ගයට ආපු කෙනා ශ්‍රද්ධා පොඩ්ඩක් ඇති වෙච්ච කෙනා තමයි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකේ පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි අපේ හිතේත් එක ස්වභාවයක් තියෙන පොඩ්ඩක් කුසලයක් ඇති වෙච්ච ගමන් අපි නිකන් මහා ගණන් ගන්න නෑ ඒක ඊට පස්සේ. අපි මහා වීරිය විතර අපිම ලකුණු දා ගන්නවා. නේද බලන්න? එහෙමයි. පොඩ්ඩක් සිල්වත් වුණාට පස්සේ පොඩ්ඩක් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ පොඩ්ඩක් ප්‍රසිද්ධ වුණාට පස්සේ පොඩ්ඩක් දහම් දැනුම ඇති වුණාට පස්සේ භවභෝග සම්පත්තිය ලැබෙනකොට මොකද වෙන්නේ? අපිම ලකුණු දා ගන්නවා මම දැන් කෙනෙක්. ඒ ලකුණු දා ගැනීමමයි විනාශය හට ගන්න තැන. එහෙමයි. විනාශය හට ගන්න තැන.
සිහිනුවන මගහැරීමමද? ඒතකොට ඒකත් එක්ක වෙන සිහිනුවන මගහැරලා යනවා. එහෙමයි ස්වාමීනි. සිහිනුවන මගහැරලා යනවා. එහෙමයි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය. අත දැන් මේ දේශනාව විතර ටික හරිය ලස්සනයි. එහෙමයි. දැන් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ ගීය මේ නොමේරු සිත මෝරන්න කරුණු ටිකක් ඕන කියලා. අන්න දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට මේ නොමේරු නිවන පිණිස නොමේරු හිත මේරීම පිණිස අනුග්‍රහ කරන ධර්මයන් මොනවද කියලා දැනගන්න. එහෙමයි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ ධර්ම දානයේ දෙන පිරිස හිත හිතා නැවත නැවත සතුටු වෙන්න. Tamanට මේ දිව මිනිස් ලෝකයාට සසරේ කල්ප ගානකින් මේ උපකාර කරන්න බැරි වුණා. අල්ප ගානකින් කරන්න බැරි වෙන එක. මේක බුද්ධ ශාසනයක් කාලෙකදී විතරයි මේක උපකාර කරන්න පුළුවන්කම තියෙන්නේ. සමහරට අපි හිතමු බුද්ධ ශාසනයක සමහරට ගත්තොත් එහෙම මේ බුද්ධ ශාසනය අපි හිතමුකෝ අවුරුදු 5000ක් තියෙනවා කියලා. එහෙමයි. ඒකත් එක දවසක් පුරාවට කළා නෑනේ තමන් ධර්ම දානිකුත් පැය 24ක් කළා නෑනේ. 5000 ගත්තොත් එහෙම ඒතර මේ අපි හිතමු දැන් පැය 24 360ක් ගත්තොත් අවුරුද්දයි. එහෙමයි. එච්චර ධර්ම දානය කරපු කෙනෙක් මම හිතන්නේ නැතුව ඇති. එහෙමයි. ඒ කියන්නේ 5000ත් එක්ක බලනකොට එකයි කළා විතර පරිමාව හිතන්න පැය 24ක් කළත් නෑනේ කට්ටිය එතකොට. එහෙමයි ස්වාමීනි. පැය 24කට ආධාර කළත් නෑ. එතකොට මේ බුද්ධ ශාසනයේ 5360න් වැඩි කරොත් දවස් ගාන එනවා. එහෙමයි. ඒ දවස් ගානෙන් තෝ එක දවසක් කළත් නෑ එතකොට. එහෙමයි. ඒතර සමහරලාට ඒක ජීවිත කාලෙටම කරලා තියෙන්නේ එක පැයක් සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒක 24න් වැඩි කළාට පස්සේ ඒකෙන් එකක් තමයි කරලා තියෙන්නේ එතකොට. ඒක කොච්චර දුර්ලභ දානයක්ද එතකොට ඒක. හැබැයි ඒක මහත්ඵලයි. එහෙමයි ස්වාමීනි. ඒක මහා නිසංසයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ සපින සසර පුරාම ජීවිතේ සූපත් කරගෙන සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහදා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අප්‍රේල් මාස 7 වන දිනට උපන්දිනයේ යෙදුන පින්වත් මංජුල ඌරාපොළ මහත්මයා විසින් තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පදිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනයේ හිත කැමති සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසභ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝවරුන්ට සලසා දෙත්වා. සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් මංජුල ඌරාපොළ මහත්මයා නමින් සසර පුරා මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය උපන්දිනයේ යෙදුණු මංජුල ඌරාපොළ පින්වත් මහත්මයාට, ඒ වගේ මේ මහත්මියටත්
ලැබීමට සිටින පින්වත් දරුවාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරු සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් ඒ වගේම මංජුල මහත්මයාගේ මේ මහත්මියගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ටත් ශ්‍රද්ධා මානසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාර සම්බුද්ධ භාෂිතේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අප්‍රේල් මාස 7 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදුණ පින්වත් මංජුල ඌරාපොළ මහත්මයා ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසමින් ඒ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනයේ සම්මුඛ වී තිබෙන අවකාශයේ ජීවිතය පිනෙන් පුරවාගෙන ධර්මයෙන් ජීවිතය අර්ථවත් කරගන්න ඔබේ හිතේ ඇතිවෙන මේ මොහොතේ ඇතිවෙන කල්පනාව චේතනාව ශක්තිමත් වේවා. ධෛර්ය වාසනාව ඔබට උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.